ආයුබෝවන් පෑබර අනාගතයකට ආශිර්වාද දෙමින් අදත් මම සක්වල අඩවිය YouTube channel සමග සම්බන්ධ වන්නේ ලංකාවාසී සහ ලෝකවාසී මේ වැඩසටහන බලන සියලු දෙනාම විශේෂ ග්‍රහමහරුවක් පිළිබඳව දැනුවත්භාවයට ලක් කරන්න. මේ විශේෂ ග්‍රහමහරු විදිහට කියන්නේ අපි සෙමින් ගමන් කරන ග්‍රහයන් විශේෂයෙන් අපි ඔබ දන්නවා මේ ග්‍රහමහරු වැඩසටහන් බලන ඔබ දන්නවා සෑම මාසකම විශේෂයෙන් ග්‍රහමහරු දෙකක් හෝ තුනක් යෙදෙන අවස්ථාවන් යෙදෙනවා. ඉතින් ඊට අමතරව මේ විශේෂ ග්‍රහමහරු විදිහට අපි හඳුන්වනවා සෙනසුරු ග්‍රහය, එම ශනි ග්‍රහය, රාහු සහ කේතුගේ ග්‍රහමාරු, ගුරු ග්‍රහයාගේ මාරු විශේෂ ග්‍රහමාරු විදිහට සලකනවා. මොකද ආසන්න වශයෙන් අවුරුද්දකට වඩා අධික කාලයක් ඔවුන් එක රාශියක් තුල ගත කරන නිසා. ඉතින් මේ සෙනසුරු ග්‍රහයාගේ ශනි ග්‍රහයාගේ මේ ග්‍රහමාරුවක් පිළිබඳව තමයි ඔබ මේ අවස්ථාවේදී දැනුවත් කරන්නේ. ඉතින් මේ ග්‍රහමාරුවෙත් විශේෂතාවයක් පවතිනවා. මොකද ශනි ග්‍රහයා කුම්භ රාශියට ගෝචරය කිරීම තමයි මේ අවස්ථාවේදී අපි සලකා බලන්නේ. ඉතින් මේ කුම්භ රාශියට ගමන් කරත් මේ කුම්භ රාශිය තුල මේ ශනි ග්‍රහයා ඊට සීමිත කාලයක් පමණයි ආසන වශයෙන් මාස දෙකමාරකට ආසන කාලයකදී පමණයි කුම්භ රාශිය තුල ගත කරන්නේ. ඉතින් මේ කුම්භ රාශිය තුල ඒ ගත කරන ශනි ග්‍රහයාගේ ගෝචර ගමන පිළිබඳ විශේෂතා මොනවාද? ඒ වයින් රටට සහ ඔබගේ ලග්නයට කොහොමද කියන එක අපි මින් ඉදිරියට දැනුවත් වෙමු. මෙම ග්‍රහමාරුව සිදු වෙනු ලබන්නේ 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා සිකුරාදා දවසේ උදේ 7:53ට තමයි කුම්භ රාශියට ශනි ග්‍රහයා ගෝචරය කරනු ලබන්නේ. ඉතින් මේ කුම්භ රාශිය තුල අප්‍රේල් 29 දා සිට කුම්භ රාශිය තුල ඉදිරියට ගමන් කරන ශනි ග්‍රහයා ජූනි මාසේ 4 වෙනිදා වක්‍ර වන තත්වයට පත් වෙනවා. ඒ වක්‍ර කියන්නේ නැවත ආපසු ගමනේ යෙදෙන්න ආරම්භ වෙනවා. ඉතින් මේ ඇත්තට මේ ආපසු ගමන කියන්නේ සාපේක්ෂව අපි දකින අපේ සූර්යයා වටා අපේ පෘථිවිය ගමන් කරන මාවතේදී අපි මේ අනිකුත් ග්‍රහයන් දෘශ්‍ය වෙන ආකාරය තමයි අනුව තමයි අපි මේ ඉදිරියට ගමන් කරනවද වක්‍ර වෙනවද කියන එක අපි අවබෝධ කරගන්නේ. නමුත් මේ වක්‍ර වෙන තත්ත්වයටපත් වෙනවා ජූනි මාසේ 4 වෙනිදා. ඉතින් වක්‍ර ගමනෙන් ඇවිල්ලා ජූලි මාසේ 12 වෙනිදා නැවතත් පෙර සිටිය මකර රාශියටම නැවතත් ගෝචරය කරනු ලබනවා. ඉතින් ඒ අනුව බලද්දී අප්‍රේල් මාසයේ සිට ජූලි මාසයේ දක්වා අතර කාලය තුල පමණයි කුම්භ රාශිය තුල ගත කරන්නේ. 2023 ජනවාරි මාසේ තමයි නැවතත් ශනි ග්‍රහයා කුම්භ රාශියට සාමාන්‍ය ගමනේ යෙදෙන්න ආරම්භ කරනු ලබන්නේ. එතක සිටින්නේ මකර රාශිය තුලයි. අවුරුද්දේ අවසාන ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා. ඉතින් අපි බලමු කුම්භ රාශිය තුලත් ශනි ග්‍රහයාගේ විශේෂතා මොනවාද කියන එක. කුම්භ රාශියෙන් අපි හඳුනා ගන්නු ලබනවා දිය පිරිච්ච කලයකින් දිය හලමින් සිටින මිනිසුගේ රූපයක්. ඉතින් ඒ අනුව තමයි අපි කුම්භ රාශියේ ගතිගුණ හඳුනාගන්නේ. ඊට අමතරව එය විශ්ව කේන්දරයේ 11 වෙනි භාවය නිවේදනය කරනවා. කාලපුරුෂයාගේ ශරීරයේ ධනිසේ සිට විලුඹ දක්වා අවයව ප්‍රදේශයන් හඳුනාගන්නේ කුම්භ රාශියෙනුයි. ඉතින් මේ කුම්භ රාශිය තවත් අතකට සෙනසුරු ග්‍රහයාගේ මූල ත්‍රිකෝණ රාශිය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මූල ත්‍රිකෝණ රාශිය කියන්නේ ඒ ගුණය ග්‍රහයාගේ ගුණය ඊටමත් යහපත් අන්දමින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ස්ථානයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ බටහිර දිශාවට අයත් රාශියක් වෙනවා කුම්භ රාශිය. ශීර්ෂෝර්ධ රාශියක් දිවා කාලේ බලවත් වෙනවා. ඊට අමතරව එතනදී අපිට ගන්න පුළුවන් තිර රාශියක් විදිහට වායු ගුණය තියෙනවා. පුරුෂ රාශියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ওই විදිහට අපිට ඒ විතරක් නෙමෙයි එතනදී තමස් ගුණයත් කුම්භ රාශිය තුලින් අපිට නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඒ කුම්භ රාශියේ ගති ගුණයි. ඉතින් අපි බලමු ශනි ග්‍රහයාගේ ලක්ෂණ මොනවාද, නිවේදනයන් මොනවාද කියන එක. ශනි ග්‍රහයා හරහා සේවකයන්, මහල්ලන්, දුගියන්, යාචකයන්, පීඩාවෙන් දුකකින් පෙළෙන මිනිසුන් මේ ශනි ග්‍රහයෙන් හඳුනා ගන්න පුළුවන්. යම් මොකක් හෝ දෙයකට හැබ්බැයි වෙච්ච අය, මත්පැන් ලෝලීන් මේ ශනි ග්‍රහයෙන් නිවේදනය වෙනවා. නිතරම දුකක් සංතාපයකින් කටයුතු කරන අයත් මේ ශනි ග්‍රහයෙන් නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි බලමු මේ කුම්භ රාශිය තුල
දී ශනිග්‍රහයාගේ මේ ගමන තුලදී විශේෂයෙන් වෙන්න පුළුවන් මොනවාද කියන එක ඔබගේ ලග්නයට අපි මින් ඉදිරියට විමසමු. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ සෙනසුරු ග්‍රහයා ශනිග්‍රහයා ගෝචර කරනු ලබන්නේ මේ කුම්භ රාශිය ඔබගේ 11 වෙනි භාවයයි. ඉතින් මේෂ ලග්න හිමියන්ට 10 වෙන්නත් 11 වෙන්නත් අධිපතිත්වය පවතින්නේ ශනි ග්‍රහයටමයි. ඉතින් මේ ශනි ග්‍රහයට අයත් මේ භාවයන් දෙකෙන් නිවේදනය කරනවා 10 වෙන්නෙන් ඔබගේ වෘත්තිය, ඔබගේ ක්‍රියාවන්, ඔබගේ කර්මයන් සහ රැකියාව වැනි තත්ත්වයන්. ඊට අමතරව 11 වෙනි භාවයෙන් ඔබගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම, වැඩිමහල් සොහොයුරන්, ආදායම්, උපයන මාර්ග පිළිබඳව නිවේදන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ දෙකම උපචය ස්ථානයක්. මේ උපචය ස්ථානයකට ශනි ග්‍රහයා කියන්නේ කූර ග්‍රහයක්. ඉතින් මේ කූර ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය තරමක් දුරට බලවත් ස්වභාවයකට ඔබව පත් කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ නිසා දැඩිව කැපවීමෙන්, ජාවයකින්, ශක්තියෙන්, සෝත්සාහයෙන් ඔබගේ සාර්ථකත්වය ඇති කරගන්නට අවශ්‍ය ධෛර්යයක්, ශක්තියක් නිර්මාණය වීමක් මේ තුලින් ඔබට හිමි වන තත්ත්වයක් පවතිනවා. ඉතින් ඒ නිසා ඔබ නව කටයුතු වලට ආරම්භ පිණිස මේ කාලයේ සූදානම් කරනවා නම් ඒ විතරක් නෙමෙයි, ඔබගේ උත්සාහයෙන් ඔබගේ දියුණුවට නව ආදායම් මාර්ග ඇති කරගන්න, එහෙම නැත්නම් ඔබගේ අරමුණු සඵල කරගන්න, එහෙම නැත්නම් ඔබගේ සමාජීය ක්‍රියාකාරකම් වැඩි දියුණු කරගන්න, මේ වගේ වැඩ කටයුතු වලට ඉතාමත් සාර්ථක වූ කාලයක් විදියට මේෂ ලග්න හිමියන්ට මේ සෙන්සුරු ග්‍රහයා 11 වෙනියේ ගත කරන කාලය සලකා බලන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි, ඔබගේ වෘත්තීය දියුණුව තුළ, ඔබගේ රැකියාව දියුණුව තුළ විශාල දියුණුවක්, ඒ හරහා ඔබගේ ආදායම් තත්ත්වය, ඔබගේ වැටුප් තත්ත්වයන් ඉහළ දමා ගැනීමට අවශ්‍ය පසුබිමක් සකස් කරගන්නට අවශ්‍ය ඒ ඔබගේ ගුණාංගය, ඔබගේ කැපකිරීමේ හැකියාව අන් අයට පෙන්වලා ඔවුන්ගේ හිත ඒ අරමුණු සඵල කරගෙන, ඒ වෘත්තීය ඔබට පැවරෙන රාජකාරී අරමුණු සඵල කරගෙන එයින් ඔබට ඔබගේ දියුණුව උදෙසා ඔබගේ ආදායම් වර්ධනය පිණිස මේ තත්ත්වය හසුරුවා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙන නිසා මේෂ ලග්න හිමියන්ට ඉතාමත් යාපත් කාලයක් විදිහට මේ කාලය සලකන්න පුළුවන්. විශේෂයෙන් මේ 10 වෙනියේ ඉන්නකොට වෘත්තීය තුල යම් වෙනස්කම් පැවතුනත් මේ 11 වෙනියට පැමිණීමත් සමග ඒ තත්ත්වයන් මගහැරිලා ඔබගේ දියුණුව පිණිස මේ කටයුතු හසුරවන්න පුළුවන් හැකියාවක් විශේෂයෙන් උදා වෙනවා මේෂ ලග්න හිමියන්ට. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 9 වෙන්නත් 10 වෙන්නත් අධිපතිත්වය දරන්නේ ශනි ග්‍රහයා විසින්. එක අතකින් මේ ත්‍රිකෝණ ස්ථානයක් සහ කේන්ද්‍ර ස්ථානයක් නිසා යෝගකාරක ග්‍රහයා විදියට අපිට සලකා බලන්න පුළුවන්. විශේෂයෙන් ශනි ග්‍රහයාගේ ශනි ග්‍රහයා යෝගකාරකයා විදිහට අපිට සලකා බලන්න පුළුවන්. යෝගකාරකයා කියන්නේ ඉතින් විශේෂයෙන් ඔබගේ දියුණුව උදෙසා ඔබට අවශ්‍ය සියලුම උදව් උපකාර පිණිස මේ සෙනසුරු ග්‍රහයාගෙන්, ශනි ග්‍රහයාගෙන් උදව් උපකාර ලබා ගන්න, සහයෝගයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි, ඔබගේ 10 වෙන්නත් 9 වෙන්නත් අධිපතිත්වය අනුව අපිට හිමි වෙනවා මේ සෙනසුරු ග්‍රහයාගේ තැන්පත් ස්ථානය අනුව බලද්දී ඔබගේ කේන්දරයේ කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණගතව තැන්පත් නම් ධර්ම කර්මාධිපති යෝගය තරමක් දුරට ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඉතින් එතනින් ඔබගේ කේන්දරයේ සෙනසුරු ග්‍රහය බලවත් වෙනවා නම් ඒ தත්ත්වය තුල විශාල ඔබට ආශිර්වාදාත්මක ගතියක් විශ්වය තුලින් ඇති කරනවා. මේ ධර්ම කර්මාධිපති යෝගය හරහා විශේෂයෙන් ඔබගේ වැඩ කටයුතු අඩාල වීම, එහෙම නැත්නම් යම් කිසි අවස්ථාවක හිර වෙන ස්වභාවයන් වගේ පැවතුනත් අවසාන මොහොතේ හෝ ඔබට පිළිසරණක් ඇති කරන්නට කාගෙන් හෝ පිහිටක් ලබන්න පුළුවන් හැකියාවක් ඒ හරහා නිර්මාණය වෙනවා. විශේෂයෙන් මේ ගොඩක් දුරට ඔබගේ පෙර කරන ලද කුසල ක්‍රියා බලය ඉස්මතු කරගෙන ඒ කුසල ක්‍රියාවන් හේතු කරගෙන හිමි වෙන යෝගයක් විදිහට හඳුන ගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී මේ ශනි ග්‍රහයා ඔබගේ කේන්දරයේ 10 වෙනි භාවයට තමයි ගෝචරය කරනු ලබන්නේ. ඉතින් මේ 10 වෙනි භාවයත් මම කලින් කිව්වා වගේ කේන්ද්‍ර ස්ථානයක්. ඉතින් මේ ධර්ම කර්මාධිපති යෝගය, මේ යෝගකාරකයාගේ ගුණය විශාල වශයෙන් ඔබගේ වෘත්තීය කෙරෙහි බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් මතු කරනවා. ඉතින් සෙනසුරු ග්‍රහයා නෛසර්ගිකව 10 වෙනියේ ගත කරනකොට ඔබගේ ක්‍රියාකාරකම් වලට, ඔබගේ කර්මයන් වලට, එහෙම නැත්නම් ඔබගේ වෘත්තීය හෝ රැකියාව වගේ පැතිකඩ වලට යම් බාධාවන් පමුණවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ පැමිණෙන්නේ සුබව.
එහෙම නැත්නම් ඔබට යම්කිසි ශක්තිමත් පරිසරයක් හදන්න. ඉතින් මේ 10 වෙන්නට ගෝචරය කරනු ලැබුවත් කුම්භ රාශියේදී ඒ කියන්නේ ඔබගේ කේන්දරේ 10 වෙන්නේ. ඉතින් ඒ ඇතිවන වෙනස්කම් වෘත්තිය තුල ඇතිවන යම් හැලැප්පීම් හෝ ඒ ඔස්සේ මතුවන වෙනස්කම් ඔස්සේ අවසාන ප්‍රතිඵලය ඔබගේ දියුණුව සාර්ථකත්වය උදෙසා අවශ්‍ය මූලික අඩිතාලම ලෙසට තමයි සලකන්න පුළුවන් වන්නේ. ඉතින් යම් ගැටලු බාධක මතුවේයි. නමුත් ඒ ඔස්සේ ඔබගේ දියුණුව ඔබගේ වෘත්තීය සාර්ථකත්වය උදෙසා මේ හැකියාවක් වාසනාවක් මේ අනුව උදා වෙලා තියෙනවා වෘෂභ ලග්න හිමියන්ට. මිථුන ලග්න හිමියන්ට සෙනසුරු ග්‍රහයා ශනි ග්‍රහයා ගෝචර කරනු ලබන්නේ ඔබගේ කේන්දරේ 9 වෙනි භාවයේ. විශේෂයෙන් ඔබගේ 8 වෙන්නත් 9 වෙන්නත් අධිපතිත්වය හිමිවන්නේ ශනි ග්‍රහයට. 8 වෙන්න හරහා ඔබට పూర్ව ජන්මයන්හි කරන ලද අකුසල ක්‍රියා හේතුවෙන් ඇතිවන කර්ම විපාක ගෙන දෙන භාවය විදිහට හඳුන ගන්න පුළුවන්. ඒ නිසා ඒ 8 වෙනි භාවය හරහා නිරන්තරයෙන් අපිට ඇතිවන කරදර බාධක දුෂ්කරතා තත්ත්වයන් අපිට හඳුන ගන්න පුළුවන්. විශේෂයෙන් මේ 8 වෙනි භාවය හරහා අපේ ආයුෂ මරණය ගැන කියවන ස්ථානයක් විදිහට හඳුනා ගැනීමක් තියෙනවා. ඉතින් ඒ 8 වෙනි භාවයේ අධිපති ග්‍රහයා ඔබගේ පුණ්‍ය ස්ථානයේ තමයි ගෝචරය කරනු ලබන්නේ. විශේෂයෙන් මේ පුණ්‍ය ස්ථානයේ අධිපතිත්වය පවතින්නේ ශනි ග්‍රහයටමයි. ඉතින් පුණ්‍ය ස්ථානය තුලදී ඔබගේ සෞභාග්‍ය, ඔබගේ ධර්මතාවය, පියා, ඔබගේ ආයතන ප්‍රදානින්, එහෙම නැත්නම් ඔබගේ ගුරුවරුන්, ඔබගේ ආගම දහම, ඒ විතරක් නෙමෙයි ඔබගේ పూర్ව ජන්මයන් හි කරන ලද කුසල ක්‍රියාබලය හේතුවෙන් හිමිවන වරප්‍රසාද පවා හිමිවන ස්ථානයේ විදිහට මේ 9 වෙන්න හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම සංකීර්ණ තත්වයක්. ඒ කියන්නේ ඔබගේ අකුසල කර්මිනුත් කුසල කර්මිනුත් දෙකම මේ ශනි ග්‍රහයා හරහා තමයි නිවේදනය වීමක් තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ ඔබගේ කුසල ක්‍රියා බලය ඔබගේ අකුසල කර්මයන් මැඩපවත්වා විශේෂයෙන් මිථුන ලග්න හිමියන්ට අෂ්ටම ලග්න අෂ්ටමයේ රාශිකයේ පැවතුණා 2020 සිට 2023 දක්වා තමයි මේ මකර රාශිය තුල ගෝචර කරගෙන ලබන්නේ. මේ එතනිනුත් මේ 2022 අප්‍රේල් සිට ජූලි මාස දක්වා පවතින මේ මාස දෙක තුලදී යම් ඒ මකර රාශියෙන් ගිලිහෙන එතනින් මිදෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒ කාලය තුලදී ඒ ලග්න අෂ්ටමයේ රාශිකය පැවතුණා මකර රාශිය තුලදී. ඉතින් මේ කුම්භ රාශියට පිවිසෙනකොට ශනි ග්‍රහයා මේ ලග්න අෂ්ටමයේ රාශික තත්ත්වයෙන් මිදෙනවා. ඉතින් ඒ අනුව ඔබගේ ඒ අකුසල ක්‍රියාවන්හි ඔබ පෙර කරන ලද අකුසල ක්‍රියාවන්හි ගෙවිය යුතු ණය ගෙවලා දාමලා ඔබගේ නැවතත් වාසනා ගුණ ඉස්මතු කරගන්න පුළුවන් අවශ්‍ය ආශිර්වාදාත්මක සහයෝගය බලාපොරොත්තු වෙන ඊටමත් සෞභාග්‍යමත් කාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ශනි ග්‍රහයා 9 වෙන්නට ප්‍රවිෂ්ඨ වීම. ඉතින් මේ ශනි ග්‍රහයා හරහා ධර්මතාවයේ දුක ශෝකය කියන එක අපි විශේෂයෙන් වැදගත්කමක් දක්වන්නට වෙනවා. ඉතින් ඒ ධර්මතාවයේ ඒ අනුව ගොඩ නැගුණත් කෙසේ නමුත් ඔබට අවසාන ප්‍රතිඵලය විදිහට ඔබගේ සාර්ථකත්වයේ හුදෙසා මෙහෙයවීමේ හැකියාවක් ඒ සඳහා අවශ්‍ය ආශිර්වාදාත්මක පිහිටක් ලැබිය හැකි ඔබගේ සඳහා අවශ්‍ය ආගමානුකූලක පරිසරයකට යොමු වීමට අවශ්‍ය යහපත් කාලයක් විදිහටත් මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් නිසා මිථුන ලග්න හිමියන්ටත් තරමක් පැවති තත්ත්වෙන් යහපත් කාලයකට හරවන්නට පුළුවන් කාලයක් විදිහට තමයි මේ කාලය හඳුනා ගන්න පුළුවන් වන්නේ. කටක ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 7 වෙනි භාවයත් 8 වෙනි භාවයත් අධිපති ශනි ග්‍රහයා 8 වෙනි භාවයට තමයි ගෝචරය කරනු ලබන්නේ. 7 වෙන්න යනු එක්තරා විදිහට ශනි ග්‍රහයාට ඊටමත් යහපත් ස්ථානයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. විශ්ව කේන්ද්‍රයෙන් 7 වෙනි භාවයේ තමයි ශනි ග්‍රහයා උච්චවන්නේ. ඉතින් කටක ලග්න හිමියන්ගෙත් 7 වෙනි භාවයේ ශනි ග්‍රහයාට හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි ශනි ග්‍රහයා මේ 7 වෙනි භාවයේ ගත කරන කාලය තුල විශේෂයෙන් ඔබට දිග්බල ස්වභාවයක් නැමැති ග්‍රහයාගේ යම් දිශාවකට බලයක් හිමිවන කාලයක් විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ 2020 සිට ඔබ බටහිර දිශාවට යොමුව කටයුතු කර අයෙක් නම් ඔබගේ වෘත්තීය දියුණුව ඇති කර ගන්නට අවශ්‍ය සහයෝගයක් ආශිර්වාදයක් ඒ ඔස්සේ හිමි වෙනවා. මේ දිග්බල ස්වභාවයත් එක්ක. ඉතින් මේ தත්වයෙන් මිදිලා යනවා 8 වෙනි භාවයට. 8 වෙනි භාවයේ අධිපතිත්වයක් පවතින්නේ
ශනි ග්‍රහයටමයි. ඉතින් අපි පෙර ලග්නයේදී මතක් කරා මේ 8 වෙනි භාවයෙන් අපිට හඳුන ගන්න පුළුවන් වෙනවා පූර්ව ජන්මයන්හි කරන ලද අකුසල ක්‍රියාවන් හේතුවෙන් ඇති කරනු ලබන අපිට ගැටලු කරදර බාධක කියන්නේ පෙර භවයේ විසින් ගෙනල්ලා අපි මේ භවයේදී විසඳන්නට යන මේ ක්‍රියාවන් මේ 8 වෙනි භාවයෙන් තමයි හඳුනගන්නේ. ඉතින් ඒ ඔස්සේ ඇතැම් විට අපේ මරණය ලියවිලා තියෙන්න පුළුවන්, අපේ ආයුෂ අඩු කිරීම ලියවිලා තියෙන්න පුළුවන්, අපිට ඇතිවෙන දුෂ්කරතා මේ ඔස්සේ හඳුන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් 7 වෙනි අධිපතිත්වයේ දරලා මේ 8 වෙනි භාවයට පිවිසුනාම ඔබගේ ලග්නයට ලග්න අෂ්ටමයේ රාෂ්ටක තත්වය ඇති කරනවා. ඉතින් මේ ලග්න අෂ්ටමයේ රාෂ්ටක තත්වය අවුරුදු 30ට ඔබට ඇතිවන තත්වයක්. විශේෂයෙන් ඔබ සමහරකට කුඩා දරුවෙක් නම් ඒ මුල් අවධිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 20ත් 40ත් අතර අයෙක් නම් ඔබගේ මැදි වයසේදී ඇතිවෙන මේ ලග්න අෂ්ටමයේ රාෂ්ටක තත්වය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ 50ත් 70ත් අතර වගේ වයසක නම් ඒ අවසාන ඔබගේ ජීවිතයේ සැඳෑ සමයේ ඇතිවෙන ලග්න අෂ්ටමයේ රාෂ්ටකය වෙන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය ඔබට ඒ පෙර කරන ලද අකුසල ක්‍රියාවන් ඉස්මතු වෙලා ඔබට ඇතිවන දුෂ්කරතාවයන් ගැටලු හඳුනා දෙන කාලයක් නිසා අපි ඒ රාෂ්ටක තත්ත්වයක් විදිහට හඳුනා ගන්නවා. ඒ නිසා ඒ රාෂ්ටක තත්ත්ව වලට අවශ්‍ය ශාන්ති කර්ම වලට ඔබ යොමු වෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ ආගමට දාමට යම් ලැබීමක් ඇති කරනවා මේ தත්ත්වයෙන් මිදෙන්නට අවශ්‍ය ආශිර්වාදයක් හිමි වෙනවා. විශේෂයෙන් මේ தත්ත්වය ගැන පැහැදිලි කරන්න මම අවසානයේදී ඔබට අවශ්‍ය ශාන්ති කර්ම මතක් කරන්න. ඉතින් කොහොම නමුත් මේ ඇතිවිය හැකි දුෂ්කරතා පිළිබඳ පූර්ව අවබෝධයෙන් හිඳලා මේ தත්වයන් ඊටමත් කල්පනාකාරීව ඔබට අනතුරු සිදුවීමේ ප්‍රවණතා තියෙනවා, වැටීම් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද මේ හදිසි ආගන්තුකව තමයි අපිට මේ පූර්ව ජන්මයන්හි කරපු දේවල් එකපාරට අපිට ලැබෙන්නේ. අපි හිතාගන්න අපි සැලසුම් කරලා ඉබේ සෙමින් ඒ අපේ ඇද වැටීමකට කඩා වැටීමකට පත් වෙන දෙයක් නෙමෙයි. හදිසියේ ඇති වෙන සිදුවීම් සිදු වෙන්න පුළුවන් තත්ත්වයන් නිසා විශේෂයෙන් ඔබ ආගම දාමට යම් ලැබියාවක් සමග ජීවත් වීම ජීවන රටාව හුරු කරගන්නට අවශ්‍ය වෙනවා. මේ කුම්භ රාශිය තුල කටක ලග්න හිමියන්ගේ මේ කුම්භ රාශිය තුල එහෙම නැත්නම් ඔබගේ 8 වැන්න තුල ශනි ග්‍රහයා ගෝචර කරනු ලබන කාලය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 6 වෙනි භාවයත් 7 වෙනි භාවයත් හිමිවන්නේ ශනි ග්‍රහයට. ඉතින් මම පෙර ලග්නයකදී මතක් කරා මේ 7 වෙනි භාවය තුල ශනි ග්‍රහයට විශේෂ බලවත්කමක් හිමි වෙන තත්ත්වයක් උදා වෙනවා. විශේෂයෙන් මේ බටහිර දිශාවට බලවත් භාවයක් හිමි වෙන මේ ශනි ග්‍රහයට කේන්දරයේ 7 වෙනි භාවයත් නිවේදනය කරන්නේ බටහිර දිශාව. ඉතින් මේ බටහිර දිශාවට යොමු වීම සමග ඒ දිග්බල ස්වභාවයත් එක්ක ඔබගේ වැඩ කටයුතු, ඔබගේ වෘත්තීය කටයුතු, ඔබ පිටත් වෙන විශේෂ ගමන් බිමන් ආදී බටහිර දිශාවට යොමුව ඔබ වැඩ කටයුතු කරනවා නම් එයින් විශාල දියුණුවක් ආර්ථික වාසියක් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබගේ ඒ ගමන සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි ගමනක් බවට හරව ගන්න පුළුවන් බටහිර දිශාවට යොමුව ඔබ වැඩ කටයුතු කරනවා නම්. විශේෂයෙන් සිංහ ලග්න හිමියන්ගේ 6 වෙනි භාවයේ අධිපතිත්වය දරන්නේ ශනි ග්‍රහයා. ඔබට පැමිණෙන සතුරු කරදර, අභියෝග, ණය එහෙම නැත්නම් රෝගාබාධ ඒවා ඒ තත්ත්වයන් ඔබගේ වැඩ කටයුතු අඩාල කරන දේවල් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔබ යම් කිසි දෙයකට ණය වුණා නම් විශේෂයෙන් මේ ණය ගෙවලා දමනකම් ඔබට ඉතාමත් පීඩාවක් එහෙම නැත්නම් ඔබගේ වැඩ කටයුතු වලට යම් ප්‍රශ්න පැන නගින තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ව්‍යාපාරික ඔබට මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ රෝග පීඩාවන් පිළිබඳව තරමක් දුරට සැලකිලිමත් විය යුතු වෙනවා. ඔබගේ රෝග ස්ථානයේ අධිපති ග්‍රහයා කේන්ද්‍රගතව ගත වීමත් සමග විශේෂයෙන් ඇතැම් අයට උදරයෙන් පහළ ප්‍රදේශයන් තුලදී යම් ගැටලු ඇතිවීමේ රෝග මතු කිරීමේ හැකියාවක් පවතින්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබගේ සතුරු කරදර, අභියෝග, ඔබ හමුවේ එන යම් ගැටලු අරගෙන එන අය ඔබගේ හවුල්කරුවන් විදියට හැසිරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට විශේෂයෙන් හවුලේ වැඩ කරද්දී, ව්‍යාපාර වැඩ කරද්දී ඔබට ඒ ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන් මේ තත්ත්වයන් ඔබගේ විවාහය තුලත් යම් බලපෑමක් ඇති කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා විවාහය තුලදී ඒ පවතින තෘප්තිමත්, විනෝදකාරී, එහෙම නැත්නම් ආදරණීය, ප්‍රේමණීය ස්වභාවයට යම් කිසි අයුරකින් බලපෑම් කරන්න පුළුවන්.
දුක සන්තාපය කියන එක නිරන්තරයෙන් එන්න පුළුවන් කාලයක් විතර මේ කාලය හඳුනා ගන්න පුළුවන් නිසා ඔබගේ ඒ අන්තර් සම්බන්ධතා විවාහය තුල පවතින අන්‍යෝන්‍ය සුහදත්වය නිසි ආකාරයෙන් ඒ ප්‍රේමණීය ස්වභාවය ආදරය නිසි ලෙස පවත්වා ගන්නට ඔබ උත්සාහ ගත යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ව්‍යාපාර තුලදී ඔබගේ ගනුදෙනුකාර බවතුන් කෙරෙහි විශේෂ ආකල්පයකින් ඔබ ඔවුන් සමග තත්ත්වයන් යම් කිසි අයුරකින් ගිලිහෙන තත්ත්වයන් තියෙන සම්බන්ධතාවයන් ඒ තත්ත්වයන් ආරක්ෂා කරගන්නට ඔබ කටයුතු කරන්නට වෙනවා. ඒ නිසා පරිසං සාගතව සෞඛ්‍ය අතිනුත් ඔබ ගත කරන්නට අවශ්‍ය කාලයක් ආර්ථිකම් වශයෙන් උත් හවුලේ වැඩ කරද්දී ඔබ ආර්ථිකම් වශයෙන් උත් ඒ බලපෑමකට ලක් විය හැකි කාලයක් විදිහට හඳුන ගැනීමක් තියෙන නිසා සිංහ ලග්නෙමියන්ට සෙන්සුරු ග්‍රහයා හත්වැන්නේ ගත කරන කාලය තරමක් දුරට සැලකිලිමත්ව කාලය ගත කර යුතු වෙනවා. විශේෂයෙන් මේ බලවත් ස්වභාවයකින් මූල ත්‍රිකෝණ බලයකින් හත්වැන්නට ප්‍රවිෂ්ඨ වීම ශෂ නැමැති පංචමා පුරුෂ යෝග තත්ත්වයේ උදා කරනවා. ඉතින් ඒ අනුව පිරිස් බලයක් සහිතව ඔබගේ සීමිත සම්පත් ඉතාමත් යහපත් අයුරින් භාවිතා කරගෙන ඔබගේ වැඩ කටයුතු දියුණුව උදෙසා හරව ගන්නට අවශ්‍ය ආශිර්වාදයක් මේ ඔස්සේම නිර්මාණය වෙලා තියෙන නිසා ආශිර්වාද සහිතව යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හමු ඒවට මූණ දෙමින් ඔබගේ දියුණුව සාර්ථකත්වය උදෙසා මෙහෙයවීමේ හැකියාවක් ඔබ සතුව පවතිනවා. ඉතින් ඒට අවශ්‍ය ධෛර්ය ශක්තිය සූදානම ඔබ සතුව පවතිනවා නම් අනිවාර්යෙන් ඔබගේ ජයග්‍රහණය තාහුරු කිරීමේ හැකියාවක් සිංහ ලග්නෙමියන්ට උදා කරගන්නට පුළුවන් මේ කුම්භ රාශිය තුල සෙන්සුරු ග්‍රහයා ගත කරන කාලය තුලදී. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 5 වෙනි භාවයත් 6 වෙනි භාවයත් අධිපතිත්වය දරන්නේ ශනි ග්‍රහයා. ඉතින් මේ ශනි ග්‍රහයා ඔබගේ රෝග ස්ථානය නැත්නම් සතුරන් ගැන කතා කරන ස්ථානය වන 6 වෙනි භාවයට තමයි ගෝචරය කරනු ලබන්නේ මේ කුම්භ රාශිය. ඒ ගෝචරයේ ගමන ඔබගේ කේන්ද්‍රය 6 වෙනි භාවය වෙනවා. ඉතින් මේ 6 වෙනි භාවය උපචය ස්ථානයක්. උපචය ස්ථානයකදී ඔබට අවශ්‍ය ධෛර්ය ශක්තිය හැකියාවන් වර්ධනය කරගෙන අනිත් අයගේ උදව් උපකාරයන් සහිතව ඔබගේ දියුණුව උදෙසා ඔබගේ සාර්ථකත්වයේ ගමන මේවන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් මේ ශනි ග්‍රහය හරහා ඕනම කාර්යයක් කැපවීමෙන් ධෛර්යයෙන් ශක්තියෙන් නොසන්සිදෙන උවමනාවකින් ඒ කාර්යය ඉටු කරගන්නට අවශ්‍ය වන කැපවීමකින් වැඩ කරන්නට හැකියාවක් උදා වෙන තත්ත්වයක් තමයි සෙන්සුරු ග්‍රහයාගේ නයිසර්ගික ස්වභාවය වන්නේ. ඉතින් මේ 6 වෙනි තුලදී ඒ උපචය ස්ථානය තුලදී ඔබගේ වැඩ කටයුතු මෙහෙවීමේ හැකියාවක් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය ඔබට යාපත් සේවකයන් ලැබීමේ හැකියාවකුත් මේ ඔස්සේ පවතිනවා. ඔබට පවතින සතුරු කරදර බාධක ඔබට එන අභියෝග මැඩ පවත්වාගෙන ඔබට ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඔබගේ සෞඛ්‍ය පිළිබඳ විමසද්දී ඔබගේ රෝග පිළිබඳ විශේෂ හෙළිදරව්වක් මේ ශනි ග්‍රහයා හරහා අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද 6 වෙන්නේ අධිපතිත්වය ශනි ග්‍රහයට හිමි නිසා. ඉතින් මේ ශනි ග්‍රහයා එම 6 වෙනියටම ගෝචරය කිරීමත් සමගම විශේෂයෙන් ඔබ තුල පවතින යම් රෝග තත්ත්වයන් හිස්මතු වෙන හැකියාවක් පවතිනවා. මේ බෝධුරට ඔබගේ කේන්දරයේ කන්‍යා ලග්නීමි ඔබගේ කේන්දරයේ ශනි ග්‍රහයා තැන්පත් ස්ථානය අනුව එම ස්ථානයේ රෝගයන් ඇතිවීමේ ස්ථානයන් වෙනස් වීමේ හැකියාවක් පවතිනවා. පොදුවේ ගත් කල මේ 6 වෙනි භාවය හරහා උදරය ආශ්‍රිත ප්‍රදේශ නිවේදනය වීමක් තියෙන නිසා ආහාර ජීර්ණ පද්ධතියට ආශ්‍රිත රෝග පීඩා මතු කිරීමේ හැකියාවක් පවතිනවා කන්‍යා ලග්න හිමියන්ට. ඉතින් 5 වෙනි භාවයේත් අධිපතිත්වයේ තියෙන ශනි ග්‍රහයට නිසා යම් කිසි අයුරකින් ඔබගේ ආදරයට ප්‍රේමයට යම් ගැටලුකාරී තත්ත්වයන් පැවතුනා නම් ඔබගේ අධ්‍යාපන ශාස්ත්‍රීය වැඩ කටයුතු ගැටලුකාරී තත්ත්වයන් පැන නැගුණා නම් ඔබගේ දරුවන් සම්බන්ධ වැඩ කටයුතු වලට ගැටලුකාරී තත්ත්වයන් මතුවලා තිබ්බනම් ඒ වලින් මිදිලා ඔබට තරම සානදායී කාලයක් විදියට නැවතත් ඒ කියපු කටයුතු ඔස්සේ ශාස්ත්‍රීය දේවල් ඔස්සේ එහෙම නැත්නම් ඔබගේ ශිෂ්‍යයන් දරුවන්ගේ පැතිකඩයන් ඔස්සේ එහෙම නැත්නම් ඔබගේ ආදරය ප්‍රේමය ඔබට නැවතත් අත්විඳින්න පුළුවන් ඉතාමත් හොඳ කාලයක් විදියට හඳුන ගැනීමක් කරගන්නට පුළුවන් කන්‍යා ලග්න හිමියන්ට. ඉතින් ඒ අයුරින් බැලුවම කන්‍යා ලග්න හිමියන්ට නැවතත් ඔබගේ අරමුණු වෙනුවෙන් සකස් වීමේ හැකියාවක් පවතිනවා මේ කුම්භ රාශියේ හෙවත් ඔබගේ 6 වෙනි භාවයේ
ශනිග්‍රහයා ගෝචර කරනු ලබන කාලය තුලදී. තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ කේන්ද්‍ර ස්ථානයක් විදියට සහ ත්‍රිකෝණ ස්ථානයක් විදියට අපි හඳුනගන්න 4 වෙනි භාවයත් 5 වෙනි භාවයත් අධිපතිත්වය හිමවන්නේ ශනිග්‍රහයට. මේ ශනිග්‍රහයාගේ අධිපතිත්වයත් හමුවේ තුලා ලග්න හිමියන්ට යෝගකාරක ග්‍රහයා විදියට ශනිග්‍රහයව හඳුනගන්න පුළුවන්. ඉතින් මේ යෝගකාරක ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ ත්‍රිකෝණ ස්ථානයක් වන 5 වෙනි භාවයේ තමයි මේ කුම්භ රාශිය හිමිවන්නේ. ඒ නිසා 5 වෙනි භාවයට තමයි ශනිග්‍රහයා ගෝචර කරනු ලබන්නේ මේ අවස්ථාවේදී. ඉතින් ඒ අනුව බලද්දී විශේෂයෙන් මේ 4 වෙනි භාවය ආරා ඔබගේ සුඛයට අදාළ කරන දේවල් ඔබගේ මනස පිළිබඳව ඔබගේ මව පිළිබඳව නිවේදනය වීමක් තියෙනවා. මේ සුඛය තුලදී ඔබට මේ භෞතිකව මේ ලෝකයේ ලෞකිකව ජීවත් වෙන්න අවශ්‍ය වෙන භෞතික සැප සම්පත් ද්‍රව්‍යයන් හඳුනා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය වතු පිටි, ඉඩකඩම්, දේපල, යාන වාහන, නිවසට අවශ්‍ය අනිකුත් උපාංග මේ ඔස්සේ හඳුනා ගැනීමක් තියෙනවා. ඉතින් ඒ පැවති తত্ত্বය එහෙම නැත්නම් 4 වෙනි භාවයේදී බලවත් ස්වභාවයකින් සිටියේ. ඉතින් ඒ අනුව ඔබට ඇතැම් අයට ඔබගේ කේන්දරයට සාපේක්ෂව යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විතර හඳුනා ගන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තොත් ඔබගේ වෘත්තීය කටයුතු වලට යම් අඩාල බීම් දුෂ්කරතා මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා 4 වෙනි භාවයේ ශනිග්‍රහයා ගත කරන කාලය තුලදී. ඉතින් එතනින් මිදිලා නැවතත් 5 වෙනි භාවයට ගෝචරය කිරීමත් සමග ඒ සැප සම්පත් කෙරෙහි යම් දුෂ්කරතා පැවතුනා නම් වෘත්තීය කටයුතු වල යම් දුෂ්කරතා පැවතුනා නම් මිදෙන්න පුළුවන් ආශිර්වාදයක් හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ශාස්ත්‍රීය කටයුතු වලට ඔබ මතකයෙන් කරන දේවල් සම්බන්ධව යම් ගැටලු මතුවීමේ හැකියාව පවතිනවා පොදුවේ ඒ ශනිග්‍රහයාගේ ස්වභාවයත් සමග. කෙසේ නමුත් එන්නේ මූල ත්‍රිකෝණ බලයකින් ටිකක් ශක්තිමත් බලයකින් ඒ නිසා අපිට කැපවීමකින් ඔබගේ වැඩ කටයුතු කෙරෙහි ඉතාමත් උවමනාවෙන් පාඩම් වැඩවල අධ්‍යාපන වැඩවල යෙදෙනවා නම් ශාස්ත්‍රීය දේවල් වල යෙදෙනවා නම් එයින් සාර්ථකත්වයක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ දරුවන් සම්බන්ධව ටිකක් කාලය කැප කරන්න වෙන කාලයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ආදරය, සෙනෙහස, ප්‍රේමය වෙනුවෙන් කාලය ඔබගේ ශක්තිය, ධනය වැය කරමින් ඒවා නඩත්තු කරන්නට වෙන පරිසරයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් කෙසේ නමුත් ඒ තත්ත්වයන් ඔස්සේ ඒවා තව තවත් ශක්තිමත් කරන නිවේදනයන් තමයි හිමිවන්නේ. ඉතින් යම්කිසි ඕනම කාර්යයක් වෙනුවෙන් ඔබගේ කාලය සහ ඔබගේ කැපකිරීම වැඩි වෙන තරමටම ඒ පවතින බැඳීම එහෙම නැත්නම් ඒයින් ලැබිය හැකි උපරිම ප්‍රතිඵලය ළඟා කරගන්නට පුළුවන් හැකියාවක් තියෙන නිසා විශේෂයෙන් ඒ මං කිව්ව ශාස්ත්‍රීය කටයුතු වල යෙදෙන අය එහෙම නැත්නම් ඔබ තරුණ වයසේ පසු වෙන අයෙක් නම් ඔබට අවශ්‍ය ඔබ බලාපොරොත්තු වන ආදරය, ප්‍රේමය, සෙනෙහස වගේ දේවල් වලට ඒ බැඳීම් ශක්තිමත් කරගන්න ඔබගේ අධ්‍යාපන අරමුණු සඵල කරගන්නට ඉතාමත් යහපත් වූ කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා විශේෂයෙන් තුලා ලග්න හිමියන්ට මේ කාලය ඔබගේ නැවතත් ඔබගේ අනාගතය සකස් කරගන්නට අවශ්‍ය අඩිතාලම දාගන්න පුළුවන් හිතාමත් යාපත් වූ කාලයක් විදිහට හඳුනා ගැනීමකට යන්නට පුළුවන්. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයත් 4 වෙනි භාවයත් අධිපතිත්වය දරන්නේ ශනිග්‍රහයා. ඉතින් මේ 3 වෙනි භාවය හරහා ඔබගේ වික්‍රමෙන්, වීරයෙන්, පරාක්‍රමයෙන් කරන වැඩ කාර්ය පිළිබඳ හඳුනා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබට ඔබගේ හැකියාවෙන් සාධ්‍ය දක්ෂතා වලින් කරන වැඩ හඳුනා ගැනීම 3 වෙනි භාවය ඔස්සේ නිවේදනය වෙනවා. ඔබගේ සහෝදරය ගැන හඳුනා ගන්න පුළුවන් 3 වෙනි භාවයෙන්. ඒ විතරක් නෙමෙයි ඔබ යම් කිසි ආයුරකින් sannivedana කුසලතා ඔස්සේ නිර්මාණය කරගන්න පරිසරයත් මේ 3 වෙනි භාවය හරහා තමයි අපි නිවේදනය කරනු ලබන්නේ. ඉතින් මේ ස්ථානයේ අධිපති ග්‍රහයා ඔබගේ සුඛ ස්ථානයේ විදිහට අපි හඳුනා ගන්න ඔබගේ 4 වෙනි භාවයට ගෝචරය කරනු ලබනවා. මේ 4 වෙනි භාවයට ගෝචර වීමත් සමග එන්නේ මූල ත්‍රිකෝණ බලයෙන්. ඒ මූල ත්‍රිකෝණ බලයේ උච්ච බලයට වඩා දෙවෙනි වන්නේ මූල ත්‍රිකෝණ බලය. ඉතින් මේ මූල ත්‍රිකෝණ බලයෙන් 4 වෙනි භාවයේ ගෝචරය කිරීමත් සමග ඔබට ශෂ නැමැති පංචමා පුරුෂයෝගේ ඒ පවතින ගුණාංග හිමි වෙන කාලයක් විදියට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා ටිකක් පිරිස් බලයක් සහිතව එසේ නැතිනම් ඔබට පවතින සීමිත සම්පත් ඉතාමත් යාපත් වූ අන්දමින් කළමනාකරණය කරගමින් ඉතාමත් ශක්තිමත්ව ඔබගේ කාර්යයේ යෙදෙමින් ඔබගේ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදියට හඳුනා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි පොදුවේ ශනිග්‍රහයා මේ
ශනි ග්‍රහයාගේ බලය අපි පස්සේ කළා. ඒ නෛසර්ගික ගුණයත් සමග විමසද්දී මේ හතරවෙනි භාවයට ප්‍රවිෂ්ඨ වීම සමග යම්කිසි ආයුරකින් ඔබගේ සුඛයට අදාළ වෙන කරුණු කාරණා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සුඛය වර්ධනය කරන ගුණාංගයන් ගෙනල්ලා දෙන්නෙත් ඔබගේ කේන්දරයේ වෘශ්චික ලග්නයේ ඔබගේ කේන්දරයේ ශනි ග්‍රහයම තමයි. ඉතින් ඒ නිසා පොදුවේ ගත් කල යම් අඩුපාඩු ඇති කරන්න පුළුවන් හැකියාවක් පැවතුනත් ඒවා ගෙනල්ලා දෙන්න පුළුවන් ආශිර්වාදයක් පවතින ශනි ග්‍රහයටම නිසා යම්කිසි ආයුරකින් ඒ සුඛයට අදාළ කරන දේවල් ඔබගේ මේ ලෞකික ජීවිතයට අවශ්‍ය ඒ භෞතික සැප සම්පත් වර්ධනය කරගන්න, ආරක්ෂා කරගන්න, පවත්වා ගන්නට, අලුතෙන් මිලදී ගන්නට වගේ දේවල් කරන්නට හැකියාවක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි වෘත්තීය කටයුතු වල යම් වෙනස් වීම් ඇති වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම් ඔස්සේ නැවතත් ඒ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් වෙයි. ඉතින් වෙනස් වීම යම් කිසි අරුකින් ඔබට දරා ගන්නට බැරි අවස්ථාවන් නිර්මාණය වෙන්න පුළුවන්. නමුත් අවසාන ප්‍රතිඵලය වශයෙන් ඔබට හිටියට වඩා යාපත් ආයුරකින් ඔබගේ රැකියාව වෘත්තීය කටයුතු කරගෙන යන්නට පුළුවන් අවකාශය සකස් කරලා දෙන කාලයක් විදිහට තමයි හඳුනා ගන්නට පුළුවන් වන්නේ. ඉතින් අනුව බලද්දී වෘශ්චික ලග්න හිමියන්ට ඔබගේ වෘත්තීය පැතිකඩ ඔස්සේ එහෙම නැත්නම් ඔබගේ සුඛයට අදාළ පැතිකඩ ඔස්සේ යම් වෙනස්කම් ඇති විය හැකි වුණත් නැවතත් ඒවා යාපත අතර හැරවීමේ ආශිර්වාදයකොත් හිමි වෙලා තියෙන නිසා තරමක් දුරට කල්පනාකාරීව විය හැකි හයාපත් තත්වයන් කළමනාකරණය කරගනිමින් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා සීලුම කටයුතු මෙහෙවන්නට ඔබට හැකියාවක් පවතිනවා නම් ඔබගේ දියුණුව සාර්ථකත්වය ආරක්ෂා කරගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා වෘශ්චික ලග්න හිමියන්ට ශනි ග්‍රහයා හතරවැන්නේ එවත් කුම්භ රාශිය ගත කරන කාලය තුලදී. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ තුන්වෙනි භාවයත් දෙවෙනි භාවයත් හිමිවන්නේ ශනි ග්‍රහයට. විශේෂයෙන් ඔබගේ දෙවැන්න වෙන මකර රාශිය, තුන්වැන්න කුම්භ රාශිය. ඉතින් දෙවැන්නේ සිට තුන්වැන්නට තමයි ශනි ග්‍රහයා මේ අවස්ථාවේ ගෝචරය කරනු ලබන්නේ. ඉතින් දෙවැන්න තුලදී ඒ දෙවැන්න හරහා ගත කරන කාලය තුලදී විශේෂයෙන් ධනු ලග්න හිමියන්ට යම් කිසි ආයුරකින් ඔබගේ ආහාර, ඔබගේ වචනය, එහෙම නැත්නම් ඔබගේ ධනය පිළිබඳ යම් තත්ත්වයන් උදා වීමේ ප්‍රවණතාවයක් පැවතුණා. ඉතින් ඒ තත්ත්වයන් වලින් මිදිලා නැවතත් ඔබගේ වීරියෙන්, ශක්තියෙන්, ජවයෙන්, බලපරාක්‍රමය වර්ධනය කරගන්නට අවශ්‍ය පැතිකඩයන් නිර්මාණය කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් විදිහට තමයි මේ ශනි ග්‍රහයා බලවත්ව තුන්වැන්නට ගෝචරය කරනු ලැබුණ මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඒ පැවති දුෂ්කරතා, ධනය ආශ්‍රිතව දුෂ්කරතා, ආර්ථිකයේ ගැටලු පැවතුනා නම් විශේෂයෙන් මේ දෙවැන්නේ ගත කරන කාලේ අපි ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් විදිහට හඳුනා ගන්නවා. ඉතින් මේ රාෂ්ට්‍රක තත්ත්ව වලින් මිදිලා නැවතත් ප්‍රතිසංස්කරණය වෙලා ඔබට ඔබගේ ශක්තියෙන් ඒ රාෂ්ට්‍රක කාල තුලදී ඔබ ඇති කරගත්තේ පන්නරය භාවිතා කරන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ නිසා විශේෂයෙන් ඔබගේ හැකියාවන්, දක්ෂතාවයන් ඉස්මතු කරගෙන ඊටමක් ශක්තිමත්ව වීරයෙන් වැඩ කරන්න පුළුවන් යහපත් කාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ධනු ලග්න හිමියන්ට මේ උදා වෙලා තියෙන කාලය. ඒ නිසා මේ උපචේ ස්ථානයක් ඔබගේ දියුණුව උදෙසා අන් අයවත් මෙහෙවමින් ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වය උදෙසා මෙහෙවන්න පුළුවන් හැකියාවක් පවතින ආශිර්වාදාත්මක කාලයක් විදිහටත් මේ කාලය හඳුනා ගන්න පුළුවන් නිසා ඊටමත් යාපත් කාලයක් විදිහට අපිට ධනු ලග්න හිමියන්ට කුම්භ රාශියේ හෙවත් තුන්වෙනි භාවයේ සෙන්සුරු ග්‍රහයා ගත කරන කාලේ හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මෙතනදී අපි විශේෂයෙන් මතක් කළ යුතු තවත් කාරණයක් වන්නේ සහෝදරයන් පිළිබඳ කටයුතු කිරීමේදී යම් දුෂ්කරතා ඇති වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් ඒ தත්ත්වය හමුවේ ඔවුන්ගේ ඒ සම්බන්ධතා ආරක්ෂා කරගන්නමින් ඔබගේ දියුණුව උදෙසා කටයුතු කරන්නට හැකියාවක් පවතිනවා නම් විශේෂයෙන් මේ தත්ත්වෙන් පසුව වුණත් ඒ ඇතිවිය හැකි අපි දැන් තවත් අයෙක් සමග යම්කිසි අමනාපකමක් ඇති වුණොත් ඒ ටිකක් දීර්ඝකාලීනව බලපෑමේ හැකියාවක් තියෙනවා. දැන් අපි අද සල්ලි දිනවා ඊට සල්ලි ලැබෙන්න පුළුවන්. නමුත් මේ මානව සම්බන්ධතා කියනවා අපි පොඩ්ඩක් ඉතා පරිස්සමෙන් පාලනය කරගත යුතු වෙනවා. මොකද මේවා හිත් බිඳවීම, හිත රැඳවීම ඇති වුණොත් ඔවුන් සමග කටයුතු කිරීමේ හැකියාව ටිකක් හරි අමාරුයි. නැවතත් මුල් පෙර පැවති තත්ත්වයට පරිසරය සකස් කරගන්න. ඒ නිසා මේ தත්ත්වය සහෝදරයන් පිළිබඳව අපි කතා කරන ස්ථානයක් නිසා යම් අයුරකින් සහෝදර සම්බන්ධතාවයට ගැටලු ඇති වෙන්න පුළුවන්. සහෝදරයන්සේ ඔබ ආශ්‍රය කරපු යම් මිතුරන් ඉන්නවා නම් ඔවුන් කෙරෙහිද යම් බලපෑමක් මේ තුලින් ඇති වෙන තත්ත්වයන් තියෙන නිසා ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා නම් ඊටමත් යාපත් කාලයක් විදිහට ධනු ලග්න හිමියන්ට මේ කාලය හඳුනා ගන්නට පුළුවන්.
මකර ලග්නයේ උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා දෙවැනි භාවයට තමයි ගෝචරය කරනු ලබන්නේ. පෞගිය වසර 5 තුලදී යම්කිසි දුෂ්කරතාවයකින් ගත කරපු කාලයක් විදිහට ඔබට හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් පොදුවේ ගත් කල ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ලග්නය තුලින් ගමන් කරනවා නම් ඔබගේ පෞරුෂත්වය සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමෙන් ඔබගේ පෞරුෂ වර්ධනය උදෙසා කටයුතු කරන ග්‍රහයෙක් විදිහට සෙන්සුරු ග්‍රහයා ශනි ග්‍රහයව හඳුනා ගන්නට පුළුවන්. නමුත් පොදු මතය ඇවිල්ලා ලග්නය තුලින් ගමන් කරන කාලය ඔබට ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් ඇති කරන කාලයක්. ඉතින් ඒ තුලින් ආර්ථික ගැටලු තෘප්තිමත් භාවයකින් නැතුව වැඩ කරන තත්ත්වයන් එහෙම නැත්නම් ඔබගේ සෞඛ්‍ය පිරිහෙන තත්ත්වයන් නැතිවීමේ ප්‍රවණතාවයක් පැවතුණා. ඉතින් ඒ ප්‍රවණතාවය ඔබට මානසිකව යම්කිසි ආයුරකින් තෘප්තිමත් භාවයේ හයිමිවීමක් සිදු වුණත් පොදුවේ ගත් කල යම් ශක්තිමත් තැනකට ඔබට එන්නට අවශ්‍ය පසුබිම සකස් කරපු කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන් ඔබ ඉදිරි වසර කීපය ඔබ කෙසේ සකස් විය යුතුද යන්න සඳහා නිර්මාණය ඒ පරිසරය නිර්මාණය කරපු කාලයක් විදිහට තමයි මේ කාලය හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ ඒරාෂ්ටක තත්වයේ ගෙවෙන භාවයේ විදිහට අපි හඳුනා ගන්න දෙවෙනි භාවයට තමයි මකර ලග්න හිමියන්ගේ මේ කුම්භ රාශියට ඒවත් දෙවෙනි භාවයට ශනි ග්‍රහයා ගමන් කරන්නේ. ඉතින් මේ දෙවෙනි භාවය කියන්නේ ඔබගේ ධනය, කුටුම්බය, කතාව ගැන කතා කරන ස්ථානය. ඒ නිසා මේ මූල ත්‍රිකෝණ බලයකින් දෙවෙනි භාවයට ගෝචරය කිරීමත් සමග යම් කිසි අයුරකින් ලග්නාධිපති ග්‍රහයා දෙවැනි ගෝචරය කිරීම අපිට යම් කිසි අයුරකින් ධන යෝගයක් විතර හඳුනා ගන්නට පුළුවන්. නමුත් මේ ශනි ග්‍රහයා තුලින් යම් ස්ථාවර ගතියකුත් පවතිනවා. ඉතින් යම් කිසි අයුරකින් ධනය ස්ථාවර කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. නමුත් මේ නයිසර්ගික ස්වභාවය තුළ යම් දුක, ශෝකය, සංతాපය ගෙන එන සිදුවීම ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ස්ථාවරව ඔබගේ වත්කම් ඇති කරගන්නට අවශ්‍ය පසුබිමක් මේ ඔස්සේ නිර්මාණය කරගන්නවා නම් යම් කිසි අයුරකින් ඔබට මේ ධනාත්මකව ප්‍රතිලාභ ලැබිය හැකි කාලයක් විදිහට පරිවර්තනය කිරීමේ සූක්ෂම හැකියාවක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි ආහාර රටාව තුළදී යම් දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ කාර්යබහුලත්වයට අනුව හරියට ඔබගේ ආහාර නොගැනීම වැනි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ ඉතින් ඒ ශනි ග්‍රහයාගේ ඊට කැපවීමෙන් කාර්යභාරය කරන වගකීම් හරගෙන එහෙම නැත්නම් ඒ කාර්යමය දෙන ස්වභාවයත් සමග නිර්මාණය වෙන තත්ත්වයන්. ඉතින් යම් ආහාර රටාවන් වල අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. ඔබගේ පෝෂණයට අදාළ අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබගේ කුටුම්බය පිළිබඳවත් මේ ස්ථානයේ දෙවැනි භාවයෙන් නිවේදනය වීමක් තියෙනවා. ඉතින් පවුල සම්බන්ධව ඔබගෙන් විය යුතු කරුණු කාරණා වලට විශේෂ යොමුවක් ඇති වෙන්න පුළුවන්. වැඩි වශයෙන් කැප වෙලා වැඩි වශයෙන් මහන්සි වෙලා ඒ කුටුම්බය පවුල පෝෂණය කරන්නට වෙන තත්ත්වයන් නිර්මාණය වීමක් පවතිනවා. මේ දෙවෙනි භාවයේ ඔබගේ කුටුම්බ ස්ථානයේ ශනි ග්‍රහයා ගමන් කරන අවස්ථාව. මොකද මේ කුටුම්බය පිළිබඳව කතා කරනවා නම් ඒ ස්ථානයේ අධිපතිත්වය දරන්නේ ශනි ග්‍රහයම නිසා ඔබගේ පවුල ආරක්ෂාව සුරක්ෂාව පිණිස ඔබ විසින් කළ යුතු කාර්යභාරය වගකීම පැවරලා තියෙන්නේ ශනි ග්‍රහයටමයි. ඉතින් ඒ අනුව බලද්දී නරකක් වෙන එකක් නැහැ. නමුත් යම් කිසි අයුරකින් ඔබ පීඩාවකට ලක් වෙමින් ඔබගේ කාලය, ධනය, ශ්‍රමය කැප වෙන කාලයක් විතර තමයි මේ කීපු පැතිකඩ ඔස්සේ ඔබට මේ කාලය ඔබගේ ජීවන රටාව වෙනස් කරගත යුතු වන්නේ. ඉතින් කෙසේ නමුත් අවසාන ප්‍රතිඵලයට යාපත් අතට හැරවීමේ ප්‍රවණතාවය පවතිනවා. මේ සෙනසුරු ග්‍රහයට ආයත් ස්ථාන වීම සහ ඒ ස්ථාන දෙකේදීම මේ ලග්නය සහ කියන්නේ ඔබගේ ලග්නය සහ මේ දෙවෙනි භාවය කියන භාවයන් දෙකේදීම අධිපතිත්වය සෙනසුරු ග්‍රහයට පවතින නිසා කෙසේ නමුත් ඉතා යාපත් කාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔබගේ පෙර පැවිදි තත්ත්වයෙන් ටිකක් මිදෙන නැවතත් නැගී හිටින්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ කුම්භ රාශිය දෙවැන්නේ ශනි ග්‍රහයා ගත කරන කාලය අපිට හඳුනා ගන්නට පුළුවන් වන්නේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ශනි ග්‍රහයා ඔබගේ ලග්නයට පිවිසෙනවා. 12 වෙනිදා ගත කරපු ශනි ග්‍රහයා ලග්නයට පිවිස්වීමත් සමග පෞගිය කාලයේ පැවති ඔබගේ අධික වියදම්කාරී ස්වභාවය, මුදල් තත්ත්වයේ හිඟපාඩු, හානිපාඩු අවම වන කාලයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. නමුත් යම් කිසි අයුරකින් ඔබගේ තීරණ වලට, ඔබගේ ආයෝජන වලට බලපෑම් කළ හැකි අවස්ථාවන් නිර්මාණය වෙනවා. කෙසේ නමුත් ඒ තමයි මේ පොදුවේ ගත් කල තත්ත්වයේ ලග්නයට
ප්‍රවිෂ්ඨ වීමත් සමග ඒ ඔස්සේ පොදුවේම අපිට විමසුවොත් ලග්නගත ශනිග්‍රහය ඔස්සේ ඔබගේ සෞඛ්‍ය ගැටලු ඔබගේ පෞරුෂත්වයට යම් අවමන් ලැබීමේ හැකියාවන් තත්ත්වයන් පවා ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ නයිසර්ගික ශනිග්‍රහයගේ ස්වභාවය අනුව. ඉතින් කෙසේ නමුත් මේ පැමිණෙන්නේ බලවත් ස්වභාවයකින් මූල ත්‍රිකෝණ බලයකින් ලග්නගතව මේ පැමිණීමත් සමග අපිට පොදුවේ ගත් කළ ශනිග්‍රහයකින් හැම එක්කෙනාටම බෙදෙන හැන්දෙන් බෙදයි කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඔබගේ ලග්නාධිපති ග්‍රහය ලග්නගත වීමත් සමග ඔබගේ පෞරුෂත්වයේ සෞඛ්‍ය වර්ධනය පිණිස අවශ්‍ය රටාව වෙනස් වීමක් එහෙම නැත්නම් අපි කියන්නේ U-turn එක ගැසීමක් කියලා. ඒ වගේ නැවත පෙර පැවති තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරන්නට අවශ්‍ය පසුබිම සකස් කිරීමක් මේ කාලය තුළදී නිර්මාණය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වෙනස ඔබට දරා ගන්නට අමාරු වේවි ඇතැම් විට සාපේක්ෂව කාලානුරූපීව. කොහොම නමුත් අවසාන ප්‍රතිඵලය යම් කිසි අයුරකින් ඔබ ඉදිරි වසර කීපය කෙසේද ජීවත් විය යුත්තේ ඒ සඳහා අවශ්‍ය පරිවර්තනය සකස් කරලා දෙන කාලයක් නිසා ඒ පරිවර්තනය තුළදී ඔබට ලැබෙන අමිහිරි අත්දැකීම් වලට යම් කිසි දුක වේදනාව සංතාපය විඳ දරා ගැනීමට ඔබ හුරු විය යුතු වෙනවා. ඉතින් ඒ තමයි මේ එකක් ලග්නගතව යන කාලය අපිට ඒ රාෂ්ටක තත්ත්වයක් විතර හඳුන ගන්න පුළුවන්. ඒ රාෂ්ටක තත්ත්වවලදී පවා මේ තත්ත්වයම තමයි උදාවන්නේ. ඉතින් කෙසේ නමුත් ඒ තත්ත්වයට ඔබ මුහුණ දිය යුතු වෙනවා. ටික ධාර්මිකව කාලය ගත කරනවා නම් මේ තත්ත්වයන් ටික මගහරවා ගන්න පුළුවන්. දුගී දුපතුන් යාචකයන්ට උදව් උපකාර කරමින් පොදු මහ ජනතාව සමග සම්බන්ධ වෙමින් ඔවුන්ට උදව් උපකාර කරමින් කාලය ගත කරනවා නම් මේ තත්ත්වයන් බොහෝ දුරට වෙනස් කර ගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් නැවතත් ශක්තිමත් ඉදිරිය ඔබගේ ඉදිරි අරමුණු සාර්ථකත්වය උදෙසා යන මාවත ශක්තිමත්ව දැබිය යුතු පදනම දැමිය හැකි ඉතා යාපත් වූ කාලයක් විදිහට තමයි මම නම් හඳුනගන්නේ කුම්භ ලග්න හිමියන්ට මේ ලග්නගතව ශනිග්‍රහය ගත කරන කාලය තුලදී. මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 12 වෙනි භාවයත් 11 වෙනි භාවයත් අධිපතිත්වය තියෙන්නේ ශනිග්‍රහයට. විශේෂයෙන් ආදායම් ගෙනල් දෙන ග්‍රහය විදිහට අපි ශනිග්‍රහය හඳුනා ගන්නවා. ඔබගේ වියදම් කරලා දෙන ග්‍රහය විදිහට ශනිග්‍රහය හඳුනා ගන්නවා. ඉතින් ඒ තත්ත්වය හමුවේ මීන ලග්න හිමියන්ට මේ ශනිග්‍රහය ඊටා සංකීර්ණ තත්ත්වයක් තමයි උදා කරලා දෙන්නේ මේ අවස්ථාවේදී. විශේෂයෙන් ආදායම් අධිපති ස්ථානයේ ඒ අධිපති ග්‍රහයා විදිහට ශනිග්‍රහය ඔබට පෞද්ගලික කාලය තුළ නව ආදායම් උපයයේ හැකි මාර්ගයන් සකස් කරලා දෙන්නට හැකියාවක් පැවතුණා. ඒ සඳහා ඔබට අවශ්‍ය එතනත් උපචේ ස්ථානයක් නිසා 11 වෙනි භාවය ඒ පෞද්ගලික කාලය තුළදී ඒකට අවශ්‍ය ධෛර්ය ශක්තිය සහයෝගය හිමි වුණු කාලයක් විදිහට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ தත්ත්වයන් තරමක් දුරට අඩු වෙන කාලයක් විදිහට තමයි ශනිග්‍රහය මේ 12 වෙනිට පිවිසුණු කාලය හඳුනා ගන්නට පුළුවන් වන්නේ. ඒ නිසා පෙර පැවති සහයෝගය ධෛර්ය ශක්තිය සෝත්සාහය නැගී හිටීමට ඔබ ගත් උත්සාහයන් යම් කිසි අයුරකින් අඩාල වීමේ හැකියාවක් පවතිනවා. ඔබට ඒ හිතයිසින් දුරස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබගේ ආර්ථික ගැටලු ඇතැම් විට ණය වීම එහෙම නැත්නම් ඔබ ගන්නා ලබන ඒ තීරණ ආයෝජන අවස්ථා වර්ධින්නට පුළුවන් හැකියාවක් පවතීවි. ඔබට වියදම් අධික කරන කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්නට පුළුවන්. ඉතින් කෙසේ නමුත් ඒ රාෂ්ටක තත්ත්වයක ආරම්භක කාලය විදිහට තමයි අපි හඳුනාගන්නේ විශේෂයෙන් ලග්නෙන් 12 වෙනි සෙනසුරු ග්‍රහයවත් ශනිග්‍රහය ගමන් කරන කාලය. ඉතින් මේ රාෂ්ටක තත්ත්ව වලට අවශ්‍ය ශාන්ති කර්ම මම මේ අවසාන ලග්නය මෙතනින් එහාට මම ඔබව දැනුවත් කරන්න. කෙසේ නමුත් ඒ පවතින වියදම්කාරී ස්වභාවය පරිපාලනය කර ගනිමින් ආගමට දාමට ලැබිව ඔබගේ වැඩ කටයුතු ඉතා කලබලෙන් තොරව ඉතාමත් ඉවසිල්ලෙන් ඕනෑකමින් තව අන් අයගේ ඊට තාක්ෂණික උපදෙස් එහෙම නැත්නම් ඊට අත්දැකීම් බහුල අයගෙන් උපදෙස් පතමින් ඔබගේ වැඩ කටයුතු සැලසුම් කරනවා නම් ඔබගේ ආර්ථික කටයුතු සැලසුම් කරනවා නම් යම් කිසි හරුකින් සාහනයක් බලාපොරොත්තු වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒ නිසා මීන ලග්න හිමියන්ටත් ටිකක් ප්‍රවේශම් සාගතව ඔබගේ අනාගත වැඩ කටයුතු සැලසුම් කරනවා නම්
මේ තත්ත්වවලින් මිදීමේ හැකියාව ඔබට පවතිනවා. ඉතින් මේ தත්ත්වය බොහෝ දුරට වසර 30කින් තමයි උදා වෙන්නේ. ඉතින් විශේෂයෙන් ඔබ මේ මීන ලග්නින් ඉපදුණු කුඩා දරුවෙක් නම් වැඩිහිටියෙක් නම් මේ අසාගෙන සිටින ඔබගේ දරුවට හිමි ලග්නය මීන ලග්නය වෙනවා නම් යම් කිසි අයුරකින් ඒ කුඩා අවදියේදී මේ தත්ත්වය හිමි වෙන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. මොකද මේක සාපේක්ෂව ඔබගේ ශනි ග්‍රහයා තමයි අපේ පූර්ව ජන්මෙන්හි කළ ලද අකුසල ක්‍රියාවන් අපි අකුසල ක්‍රියාවන් දාපු අපි මල්ලක් තියනවා කියමුකෝ. ඒ මල්ල කරගාගෙන එන ග්‍රහයා විදිහට තමයි අපි හඳුනගන්නේ. ඉතින් ඇවිල්ලා අපේ කෙලින්ම අපේ ඇඟ උඩට අතාරින කාලයක් විදිහට මේ කාලය හඳුන ගන්න පුළුවන්. ඉතින් ඔබගේ දුව පුතාට මේ ලග්නයේ හිමි වෙලා තිනවා නම් ඉතින් මේ රාෂ්ට්‍ර කාලයක ආරම්භක කාලය නිසා දානමාන වලට යොමු වීමෙන් මම පසුව පවසන ඒ ශාන්ති කර්ම වලට යොමු වන්නට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඔබ මැදි වයසේ පසු වෙන අයෙක් නම් විශේෂයෙන් අවුරුදු 25 35 අතර කාලයන් වලදී මේ ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන් ඔබගේ ලග්නට සාපේක්ෂව මේ වෙනස් වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය අවුරුදු 30ට මේක සලකා බලමු. ඒ අවුරුදු 30ට ආසන්න කාලවලදී උදා වෙන කියන්නේ මැදි වයසේ ඔබගේ ආදායම උපයන ඔබ සෝත්සාහය නැගීටින්න දරන උත්සාහයක් දරන කාලයේදී මේ රාශික தත්ත්වය මතුවෙන අයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයෝ වෘද්ධ වියේදී මේ தත්ත්වය ඇති වෙන අයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඉදිරියට එළඹිය හැකි අවුරුදු 7මාරක පවතින ඒ රාෂ්ට්‍රක தත්ත්වය වලින් මිදෙන්නට අවශ්‍ය ජීවන රටාව වෙනස් කර ගැනීමට අවශ්‍යතාවයක් මීන ලග්න හිමියන්ට මේ කාලය තුල පවතිනවා. ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙමින් අපි මින් ඉදිරියට බලමු ඔබගේ ලග්න වලට අවශ්‍ය ශාන්ති කර්ම මොනවාද කියලා. විශේෂයෙන් අපි බැලුවා ඔබගේ ලග්න වලට කොහොමද කියලා. ඉතින් එතනින් අපිට හඳුන ගන්න පුළුවන් වුණා මකර ලග්නයට, කුම්භ ලග්නයට සහ මීන ලග්නයට ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් ලග්න ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පැවතුණා කියලා. ඊට අමතරව ශනි ග්‍රහයා 6 වෙනිනේ සහ 8 වෙනිනේ ගත කරපු අනිත් රාශි දෙක විදියට අපිට හඳුන ගන්න පුළුවන් කටක සහ කන්‍යා රාශි. එතනත් කටක රාශිය ලග්න අෂ්ටමේ රාශික තත්වයට හසු වෙලා පවතිනවා. ඉතින් ඒ අනුව ගති මේ රාශි කීපය තුල ගත කරන අයටත් විශේෂයෙන් අනිත් ලග්න හිමියන්ටත් ඒ ඔබගේ ලග්නයේ ඒ හිමි භාවයට සාපේක්ෂව යම් ගැටලුකාරී තත්ත්වයන් නැතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ පොදුවේ ගත් කල මේ විශේෂයෙන් මේ රාශි කීපයට කටක කන්‍යා මකර කුම්භ මීන යන රාශි වලට යම්කිසි ප්‍රධාන වශයෙන් ගැටලුකාරී තත්ත්වයන් හිමිවන ස්ථාන විදිහට හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ හයට වඩා හොඳයි ශනි දිනයක සෙන්සුරාදා දිනයක උදෑසන 6ත් 7ත් අතර කාලය එහෙම නැත්නම් රාත්‍රී 8ත් 9ත් අතර කාලය නුග වෘක්ෂයකට සාත්තු කරමින් බුද්ධ පූජා පැවැත්වීම ඉතාමත් ප්‍රශස්තයි. ඉතින් ඒ සඳහා මං පෙර පැවසූ කාලයන් තුලදී ගිතෙල් පානක් බටහිර දිශාවට තිර යොමු කළා දල්වලා ශනි ග්‍රහයෙන් එළඹිය ඇති විය හැකි අපල තත්වයන් වලින් මිදෙන්නට අවශ්‍ය ආශිර්වාදය පතන්න පුළුවන්. ඒ සඳහා අපිට නීලංජනං සම්භාෂං යයපුත්තං යමග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්භූෂං තන්නමාමි ශනිශ්චරම් කියන ස්තෝත්‍රය ගායනා කරමින් පැදගුණ කරමින් ආශිර්වාද පතන්න පුළුවන්. මේ නුගගසක් ඔබට ඔබගේ පූජනීය ස්ථානයක අපිට හොයාගන්නට අමාරුයි නම් බෝධි පූජාවක් ඔස්සේද මේ ශාන්ති කර්මය අපිට කිරීමේ හැකියාවක් පවතිනවා. ඉතින් එතනදිත් ඒ ශනි දිනයකදී බෝධි පූජාව පවත්වා කියන්නේ අවශ්‍ය මුලින් කළ යුතු ඒ පුද පූජා සත්කාර අපේ ආගමානුකූලව සිදු කර අවසානයේදී බටහිර දිශාවට නිල් මල් ටිකක් පූජා කරලා ගිතෙල් පානක් දල්වලා මේ ප්‍රාර්ථනාව කළා මේ ගාථාව කියලා අපිට ආශිර්වාද පතන්නට පුළුවන්. ඉතින් ශ්‍රී විෂ්ණු දෙවියන්ට වන්දනාමාන කිරීමත් මේ තත්ත්වයන් වලින් මිදෙන්නට පුළුවන් ආශිර්වාදයක් විදිහට අපිට වැඳුම් පිදුම් විදියට යොමු වීමේ හැකියාවක් පවතිනවා. ඊට අමතරව අපේ ඇබතුම් පැවතුම් ඔස්සේද මේ සඳහා අවශ්‍ය වෙනස් කිරීමකට ලක්විය හැකියාව මේ වෙනස් කිරීමකට ශාන්ති කර්මයක් විදියට හැකියාවක් පවතිනවා. ඒ සඳහා අපිට පුළුවන් දුගීන්ට යාචකයන්ට රෝගාබාධායට වැඩිහිටියන්ට ආබාධිත අයට ඔබට හැකි අයුරින් සත්කාර කරන්න. ඔබට හැකි අයුරින් දන් දෙන්න. හැකි අයුරින් ආහාර හැඳුම් ආදිය හරහා ඒ දන් දීම් කාර්යයන්හි යෙදෙන්නට පුළුවන්. ඔබට පුළුවන් විදියට
ඔවුන්ට ශක්තියක් ලබා දෙන්නට කටයුතු කරන්න. ඒක මූල්‍යම් වෙන්න පුළුවන්. අර මම පෙර සඳහන් කළ පරිදි ආහාර, හැඳුම් වැනි දෙයක් හෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව ඇවතුම් පැවතුම් වලිනුත් ඒ ඔස්සේ අපිට යම්කිසි ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඉතින් ඒ තමයි සෙනසුරුදායාට අපි ප්‍රධාන වශයෙන් කළ යුතු දේවල්. ඊට අමතරව අපේ සංස්කෘතිය තුල අපි ගොඩක් අය මේක දන්නවා. ශනි දිනයක උදෑසන ගිතෙල් මිශ්‍ර කිරිබත් ගුලි 8ක් කපුටන්ට දන් දෙන කාර්යයකුත් අපේ අම්මලා ගමේ ගොඩේ මේ දේවල් කරනවා. ඉතින් මේ වගේ කාර්යයන් වල යෙදීමත් මේ ශනි ග්‍රහයාගෙන් එළඹිය ඇති විය හැකි හපල වලින් මිදෙන්නට අපිට ආශිර්වාදයක් ප්‍රාර්ථනා කිරීමේ වැඩපිළිවෙලක් විදිහට භාවිතා කරන්නට පුළුවන්. කෙසේ නමුත් ශනි ග්‍රහයා ටිකක් බලවත්ව තමන්ගේ ඒ මූල ත්‍රිකෝණ රාශියේ ගත කරන කාලය පොදුවේ ගත් කල රට තුලත් යම් ගැටලු ඇතිවීමේ තත්ත්වයක් තියෙන නිසා සියල්ලටම පොදුවේ පීඩාකාරී කාලයක් විදිහට තමයි මේ කාලය හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඕනම අයෙක් මේ කාලය තුල ආගමට දාමට ලැබිව තරමක් දුරට ඉවසිලිවන්තව කටයුතු කරනවා නම් මේ තත්ත්වලින් මිදෙන්නට අවශ්‍ය ආශිර්වාද ලබා ගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් මේ වගේම තවත් ග්‍රහමාරු ඔස්සේ ඔබව දැනුවත් භාවයට ලක් කරන්න බලාපොරොත්තු වෙතුව නිරන්තරයෙන්ම සක්වල අඩවිය YouTube channel එකත් සමග සම්බන්ධ වෙන ලෙස මා ඉල්ලීමක්ද කරමින් නැවතත් ඔබ හමු වෙන අපේක්ෂාවෙන් මම අදින් ඔබගෙන් සමු ගන්නවා. ආයුබෝවන්.